වස්සාන ධර්ම දේශනා සමහර පොඩ්ඩක් දීලා බලාපොරොත්තු වෙනවා ඊට වඩා ගොඩක් දේවල්. එහෙනම් එතන යටි අදහස මේ දීමේ චේතනාවෙන්, අලෝභ චේතනාවෙන් පරිත්‍යාග කිරීමක් නෙමෙයි. ඒ නිසා පරිත්‍යාගයේ තුල ඒක දුන්නොත් දෙන්න ඕන අතහැරලා. දැන් උදාහරණයක් ගන්න. දැන් අපි යම් කෙනෙකුට යමක් පරිත්‍යාග කරනවා. දැන් ඔබේ නෑදෑයෙකුට කියලා හිතන්න. ඔබ උපන් දිනයකට හරි. එහෙම නැත්නම් විවාහ සංවත්සරයකට හරි. එහෙමත් නැත්නම් වෙනත් සිංහල අවුරුද්දට හරි විශේෂ අවස්ථාවකදී ඔබ ඔබේ නෑදෑ දුවෙකුට හරි පුතෙකුට හරි ඇඳුමක් කරන් දෙනවා. දැන් ඒක පරිත්‍යාගයක්. ඒ පරිත්‍යාගය කරලා සමහරු මොකද්ද බලන්න. දැන් ඒ දරුවා ඒ ඇඳුම ලබාගත්ත දුව හරි පුතා හරි ඔබේ ඥාති දුව හරි ඥාති පුතා හරි මේ ඇඳුම ලබාගෙන ලබාගත්ත දවසට පස්වෙනිද හෝ සුමානකට පස්සේ මේ ඇඳුම අඳින්නේ නැහැ. ඔහු දැනට අඳින ඇඳුම් ටික ඇඳලා පාවිච්චි කරලා ඊට පස්සේ ඒ පසු අඳින්න තියාගන්නවා. නමුත් ඔබ බලනවා සමහර අය මම දුන්න ඇඳුම ඇඳද නැද්ද? වෙන කාට හරි දුන්නද? එයාට මගේ එක වටින්නේ නැද්ද? දහසකුත් එකක් ප්‍රශ්න හිතේ ඇති කරගෙන බලාගෙන ඉන්නවා බොහොම සැලකිල්ලෙන් Taman දුන්නු ඇඳුම අඳිනවද කියලා. අඳින්න නැති වුණොත් සුමානයක් දෙකක් තුනක් ඊට පස්සේ දරා ගන්න බැරි වෙනවා හිතට. මොකද කරන්නේ? ඒ දරුවට කතා කරලා අහනවා දුරකතනින් හරි එහෙම නැත්නම් මුණ ගැහිලා හරි අහනවා කෝ පුතේ මම දුන්නු ඇඳුම ඇඳේ නෑනේ මං දැක්කේ නෑනේ ඔයා අඳින. ඇයි මගේ ඇඳුම් වටින්නේ නැද්ද? ඔයා කාටවත් දුන්නද? නමුත් ඒ දරුවා දෙන උත්තරේ නෑ පුංචි අම්මේ. නෑ බාප්පේ නෑ මාමේ මම ඒක තාම අඳින්න ගත්තේ නෑ. ඒ කියන්නේ එහෙනම් ඔයාට අපේ ඇඳුම් වටින්නේ නෑ. ඒක අලුත් ඇඳුම අලුත් ගමනකට අඳින්නයි මං තියාගෙන ඉන්නේ. නමුත් අර බලන්න දුන්නු කෙනා ඒක හිතින් අතහැරලා නෑ. ඒක අල්ලගෙන. ඒක හිතින් අල්ලගෙන තමයි අර විදියට අහන්නේ, සොයන්නේ, බලන්නේ, විමසන්නේ. පින්නතුනේ එහෙම පරිත්‍යාගයෙන් ඇති වැඩක් නෑ. යමක් පරිත්‍යාග කරනවා නම් එයා ඒ ඇඳුම ඇඳත් වෙන කෙනෙකුට දුන්නත් අල්මාරියේ දාලා තිබුණත් අපිට බලන්න වැඩක් නෑ. අපි ඒක හිතින් අතහැරලා දුන්නා. හිතින් අතහැරලා දුන්න නම් පින්නතුනේ අපි ඒ ගැන තියෙන ආශාව අත්හරින්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඩුබායිහි සිට දීපිකා දමයන්ති මෙනවියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ නොවැම්බර් 16 වන දිනට යෙදෙන සිය උපන් දිනය වෙනුවෙන් සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන් දෙදෙනා වන වයස අවුරුදු 76ක් වන W.A. කරුණාරත්න පියාණන්ට සහ වයස අවුරුදු 72ක් වන නිමලා ගුරුසිංහ දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එම දෙපළට වහවහාම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛතං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු
සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඩුබායිහි සිට දීපිකා දමයන්ති මෙනවිය විසිනුයි. නොවැම්බර් 16 වන දින උපන්දිනය සමරන දීපිකා දමයන්ති මෙනවියගේ ප්‍රධානතම බලාපොරොත්තු අරමුණ හරිම වැදගත්, කියන්න සන්තෝසයි. තමන්ට සෙත් ප්‍රාර්ථනා කරගන්නවා වෙනුවට බලන්න දුවෙක් හැටියට සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන් දෙදෙනා වන වයස අවුරුදු 76ක් වන W.A. කරුණාරත්න පියාණන්ට සහ වයස අවුරුදු 72ක් වන නිමලා ගුරුසිංහ දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට මේ පින්කම යොදා ගන්නවා දරුවෙක් හැටියට. ඒ වගේම අම්මටයි තාත්තටයි ප්‍රාර්ථනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා. ප්‍රශංසනීය අදහසක් දරුවෙක් කළ යුතු. ඇය විදේශගත වෙලා ඉඳගෙනත් අම්මට තාත්තට වටිනකම දැනගෙන මේ වගේ ආශිර්වාදයක් කරලා නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම කොච්චර වැදගත්ද පින්නතුනේ. තවත් අරමුණු කීපයක් තියෙනවා. මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ආදී අපි පසුව සඳහන් කරලා ඒ ප්‍රාර්ථනා ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය විශේෂයි ඇති කරගත් පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. පින්වතුනි, ධර්ම ශ්‍රවණයට ඉඩකඩ සලසාලීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම, දහම් පොත්පත් කියවා ධර්මඥානීය වර්ධනය කර ගැනීම මහත්ඵල මහානිසංස ලැබෙන මහා පුණ්‍ය කර්මයක්. අනිත් හැම දානයක්ම අභිභවනය කරමින් පින්වතුනි ධර්ම දානය ජය ගන්නවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති යනුවෙන් සඳහන් කර ඇත්තේ එයයි. පින්වතුනි, බණ අහනකොට තමයි ධර්මය දැනගැනීමේ භාග්‍ය ලැබෙන්නේ. අසා දැනගත් ධර්මයක් තියෙනවා නම් නැවත නැවතත් එය ශ්‍රවණය කරනකොට එහි තව තවත් ප්‍රාගුණ්‍ය වර්ධනය වෙනවා, අවබෝධය වැඩි වෙනවා. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පවත්වන්න බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. එහිදී පස්වක තවුසන් නමතා ප්‍රථම සූත්‍ර දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කොට වදාළා. දේශනාව අවසන් වෙනකොට පින්වතුනි, ඒ තාපසතුමන්ලාගෙන් ධර්මාවබෝධය ලබා සෝවාන් මගඵල නුවණ ලැබුවේ කොණ්ඩඤ්ඤ තාපසතුමා පමණයි. දෙවැනි වරද බුදුරජාණන් වහන්සේ අනිත් සිව් දෙනාට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා. එතකොට ඉතිරි තාපසතුමන්ලා 4 දෙනා දෙවැනි වරටත් ඇහුවේ එම සූත්‍රයමයි. ඒ සූත්‍රය අවසානයේදී මේ සිව් දෙනා එක විට සෝවාන් වුණේ නැහැ. ඊළඟට සෝවාන් භාවයටපත් වුණා වප්ප මේ තාපසතුමා. නැවතත් දේශනා කළා පින්වතුනි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. එහෙනම් බලන්න,
පළවෙනි පාර දේශනා කළ සූත්‍රය අහලා ධර්මාවබෝධය නොලැබුණාට දෙවන වරේ සූත්‍රය අහනකොට එහි ගැඹුර වටහාගෙන චතුසත්‍ය අවබෝධය ලබා ගත්තා. එහෙනම් එකම ධර්මය නැවත නැවතත් අහනවනම් පින්වතුනි එහි අවබෝධය වැඩි වෙනවා. ධර්මඥානිය වැඩි වෙනවා. එතකොට ඇසූ දේවල් වැඩි දියුණු කර ගැනීමේ වාසනාව ලැබෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්. පින්වතුනි හිතේ තියෙන යම් කනසල්ලක් හිතට බලපාන අසහනකාරී ස්වභාවයක් තියෙනවා. අන්න ඒවා දුරු කරගෙන හිතට සතුට සහනය සංසිඳීම ළඟා කරගන්න බලපාන්නේ ධර්ම ශ්‍රවණයයි. බුද්ධ ආදී අටතැන්නි සැකය වැනි සැකයන් කෙනෙකු තුල තියෙනවා නම් ඒ සැකතෙන් දුරු කරගන්න අවස්ථාව ලැබෙනවා බණ අහනකොට. පින්වතුනි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ වැරදි දැක්මක වැරදි දෘෂ්ටියක බැහැගෙන ඉන්නවා නම් ඒ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් අත්මුදවලා සම්‍යක් දෘෂ්ටියට කෙනෙකු පමුණුවාලන්නේ ධර්මයයි. එහෙනම් ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්ද? කෙනෙකුගේ ජීවිතේ මෙලොව වශයෙන් අඩුපාඩු දුර්වලකම් තියෙනවා නම් අන්න ඒවා මගහරවාගෙන නිවැරදිව මෙලොව සාර්ථක දිවියක් ගත කරන්න පරලොව ආයති භවය තුල පින්වතුනි සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න ධර්මයේ පිහිට හැර වෙන පිහිටක් නැහැ. මේ සියල්ලටමත් වඩා පින්වතුනි අනවරාග්ද සංසාරයේ සැරිසරන අපට ඉන් අත්මිති පරම ශාන්ත සුන්දර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න වාසනාව ලැබෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්. එහෙනම් ධර්ම ශ්‍රවණය අතිශයින්ම වැදගත්. පින්වතුනි ඒ නිසා අපි දැන් සූදානම් වෙන්නේ එවැනි බණ පදයක් ශ්‍රවණය කරලා අපේ ජීවිතයට දහම් ආලෝකය ලබා ගන්න. අද මේ දේශනාවෙන් විස්තර වන්නේ සම්පදා හතරක් පිළිබඳව. ඒ සම්පatti හතර අතරේ තියෙනවා පින්නතුනි සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා කියන හතර. සද්ධාව සම්පත්තියක් සම්පදාවක්. වර එක ශ්‍රද්ධාව ධනයක්. සද්ධා ධනං සීල ධනං. එතකොට ධනයක් ශ්‍රද්ධාව. වර එක ශ්‍රද්ධාව බුදුහාමුදුරුවෝ විස්තර කරනවා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට. සද්ධා ඉන්ද්‍රිය. ඒ වගේම එය බල ධර්මයක් බවටද පත් වෙනවා සද්ධා බලං. එහෙනම් ශ්‍රද්ධාව බෞද්ධ ජීවිතයක පදනමයි පින්නතුනේ. ශ්‍රද්ධාවක් නැතුව බෞද්ධයෙක් වෙන්න බෑ. ශ්‍රද්ධාවක් නැතුව සිල්වතෙක් වෙන්න බෑ. ශ්‍රද්ධාවක් නැතුව පුණ්‍ය කර්ම කුසල කර්ම කරන්න බෑ. කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම් ශ්‍රද්ධාවෙන් තොරව නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා නිවන් දකින්න ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි පින්නතුනි. ශ්‍රද්ධාවෙන් තෙරුවන්ට සමීප වුණාම තමයි අපි තෙරුවන්ගේ ගුණ ගැන දැනගන්න. ඒ අනුව ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්මයේ ශ්‍රවණය කරනකොටයි පින්නතුනි ධර්මඥානිය වැඩෙන්නේ. අවබෝධය ලැබෙන්නේ. මේ ධර්මඥානයේ සැබෑ ලෙස ඇති කරගත්තොත් අවබෝධය ඇති කරගත්තොත් එතන තමයි අපි කියන්නේ නිවන කියලා. එහෙනම් නිවන් දකින්නට ශ්‍රද්ධාව කොතරම්නම් ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතයට බලපානවාද? පින්වතුනි ශ්‍රද්ධාව යනු කුමක්ද?
ශ්‍රද්ධාව කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගනු ලබන අවබෝධාත්මක පැහැදීමයි. අවබෝධයක් නැතුව අප පැහැදුනාට පින්වතුනි ඒතරම් ප්‍රයෝජනයක් නැහැ. ශ්‍රද්ධාව අමූලිකා සද්ධා ආකාරවතී සද්ධා යනුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. අමූලිකා සද්ධාව කියලා කියන්නේ ඔය මා කියු අවබෝධයෙන් තොරව පැහැදෙන එකයි. අවබෝධයෙන් තොරව පැහැදෙනකොට එහි පදනමක් නැහැ. එසේ අවබෝධයෙන් තොරව පැහැදීම ඒ ශ්‍රද්ධාව විවහාර භාෂාව තුල කියන්නේ මෝඩ ශ්‍රද්ධාව කියලා. මෝඩ ශ්‍රද්ධාවෙන් කිසි දිනක අපට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. මෝඩ ශ්‍රද්ධාවෙන් සැබෑ පින්කමක් කරන්න බෑ. කුසල් වඩන්න බෑ. පින් කරන්න ගියාට එන්නේ පව් කරගෙන. පින්වතුනි මේ අනුවන මේ මෝඩ ශ්‍රද්ධාව නිසා බොහෝ අවැඩදායි දේ අපේ බෞද්ධයන්ගෙන් සිද්ධ වෙනවා. සමහර වෙලාවට බුද්ධ පූජාව ඈතින් තියන්නේ පින් අඩු වෙයි කියලා බයට. පූජාව ගෙනහිල්ලා තැන්පත් කරනෝ බුද්ධ ප්‍රතිමාවේ බුදුහාමුදුරුවන්ගේ දෑත උඩින්. අන්න බලන්න පින්වතුනි ශ්‍රද්ධාව අවබෝධයෙන් තොරව ඇති වුණාම වෙන විපාකය. වෙන අවාසිය. වෙන අවැඩ. ඒ නිසා සැබෑ ශ්‍රද්ධාවයි කෙනෙකුට තියෙන්න ඕන. එතකොට ඒ ශ්‍රද්ධාවට කියනවා ආකාරවතී ශ්‍රද්ධා කියලා. ආකාරවතී ශ්‍රද්ධාව තියෙනවා නම් එයා බුදුහාමුදුරුවෝ ගැන දන්නවා. බුදුගුණ 9 ගැන දන්නවා. ධර්මයේ දන්නවා. ධර්මයේ ගුණ 6 දන්නවා. සංඝයා දන්නවා. සංඝයාගේ ගුණ 9 දන්නවා. මේ ගුණ 24 මේ ගාත තුනේ තියෙන වෙන් කරගන්න පුළුවන්. ඒවායේ තේරුම කියා ගන්න පුළුවන්. එවැනි අවබෝධයක් එවැනි පැහැදීමක් ඇති වෙලා තියෙනවා. එනම් පින්වතුනි ශ්‍රද්ධාව කොයිතරම් වැදගත්ද? ශ්‍රද්ධාවෙන් තොරව මායිකයි කිව්වේ නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ශ්‍රද්ධාව ඇති වුණාමයි අපි පියවරෙන් පියවර නිවනට සමීප වෙන්නේ පින්වතුනි. දැන් බලන්න ආර්ය මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා තුනක් තියෙනවා. මේ සීල කියන තැනට අපි එන්න නම් පින්වතුනි අපට අත්‍යවශ්‍ය වෙනව මොකද්ද? ශ්‍රද්ධාව. එහෙනම් සීලයේ පදනම ශ්‍රද්ධාවයි. සීලයෙන් තමයි අපි සමාධියට ගන්න. සමාධියේ පදනම සීලයයි. ඊළඟට අපි ප්‍රඥාවට යන්නේ ප්‍රඥාවේ පදනම සමාධියයි. එහෙනම් පින්වතුනි කවදාවත් ප්‍රඥාවක් ඇති කරගන්න බෑ සමාධියක් නැතුව. සමාධියක් ඇති කරගන්න බෑ සීලයක් නැතුව. සීලයක් ඇති කරගන්න බෑ ශ්‍රද්ධාව නැතුව. මේදී පින්වතුනි අපි මේ සැබෑ ශ්‍රද්ධාවන්තයෝ බවට පත් වෙමින් කටයුතු කිරීම අපි කළ යුතු කාර්යයක්. ශ්‍රද්ධාව නොමැති තැන බුදුගුණ දහම්ගුණ සංඝගුණ දන්නේ නැහැ. මේවා පිළිබඳ දැනීමක් අවබෝධයක් එන්නේ ශ්‍රද්ධාව ඇති වෙනකොටයි. ඒ නිසා හොඳින් කල්පනාවට සිහියට ගන්න ඕන සැබෑ ශ්‍රද්ධාවන්තයෙකු බවට පත් වෙන්න. සැබෑ ශ්‍රද්ධාවන්තයෙක් වුණොත් වෙන කිසිවක් අවශ්‍ය නැහැ. පින්වතුනි කෙනෙකුට අවශ්‍ය වන්නේ තමන්ගේ ජීවිතය තුළ ආධ්‍යාත්මික ගුණ පෝෂණයක යෙදෙන්න. මේ ආධ්‍යාත්මික ගුණ වර්ධනය කරගන්න
මූලික පදනම වූ ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. එහෙනම් බලන්න පින්නතුනි ශ්‍රද්ධාව කොයිතරම් ප්‍රායෝගික දෙයක්ද? තුනුරුවන් විෂයෙහි අවබෝධාත්මකව පැහැදීමක් ඇති කරගත්තා නම් ආන්න එතන තමයි සැබෑ ශ්‍රද්ධාව තියෙන්නේ. එහෙනම් අපි තුලින් ඔය අමූලික ශ්‍රද්ධාව නම් වූ මෝඩ ශ්‍රද්ධාව ඉවත් කරගනිමින් ප්‍රඥා ගෝචර විචාරපූර්වක පැහැදීමක් අපි තුල ඇති කරගන්නට අපි උත්සාහ කරන්න ඕන. අන්න එතකොට තමයි පින්වතුනි අපට හැකියාව ලැබෙන්නේ තව තවත් ගුණධර්ම ජීවිතය තුල ක්‍රියාත්මක කරවන්න. පින්වතුනි ඊළඟ ගුණධර්මයේ තමයි සිල්වත් බව. සීලය ශ්‍රද්ධාවෙන් අනතුරුව අත්‍යවශ්‍ය කාරණයක්. පින්වතුනි බෞද්ධ ආර්ය මාර්ගය තුල ශ්‍රද්ධාවෙන් අනතුරුව තියෙන සීලයයි. සීලයට පදනම ශ්‍රද්ධාවයි. සීලය සමාධියට පදනම බවට පත් වෙනවා. සීලයෙන් තොර සමාධියක් පිළිබඳව අපට හිතන්න බෑ. සමාධියෙන් තොර වූ ප්‍රඥාවක් පිළිබඳවත් සාකච්ඡා කරන්න බෑ. ඒ නිසා පින්වතුනි මේ ආර්ය මාර්ගයේ යමෙකු ප්‍රකාශ කරනවා නම් අපට සීල් රකින්න ඕනේ අපිට එක විට භාවනා කරන්න ඕන කියලා කවදාවත් ඒ සිද්ධ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්වතුනි. ඒකට හේතුව අපි හිත සමාධිගත කරගන්න චිත්ත ඒකාග්‍රතාව ඇති කරගන්න නම් කුසල අරමුණක් තමයි මුල් වෙන්න ඕන. ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර වැනි දුෂ්චරිත සිදු කරමින් කොහොමද කුසල අරමුණකට හිත සම්බන්ධ කරන්නේ? ඒ නිසා කුසල අරමුණක් මුල් කරගෙන සිත එකඟ කරගෙන ඒ සිත දියුණු කරන්නට පංච දුෂ්චරිත වලින් දස අකුසල් වලින් අපි අනිවාර්යයෙන්ම වෙන්විය යුතුයි. එහෙනම් පින්නතුනි සීලයෙන් තොරව කිසි විටකත් සමාධියක් ඇති කරගන්න බෑ. සීලය යනු කුමක්ද? අපි අටුවාචාර්යන් වහන්සේලා විස්තර කරන්නේ සීලය කියලා කියන්නේ කාය වාචානං සමෝදානං සීලං. කය වචනය සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. ඒ පින්වතුනි මූලික අර්ථය. ඒ ප්‍රාථමික අර්ථය තමයි ඒ දීලා තියෙන්නේ. කය වචනය සංවර කරනවා කියලා කියන්නේ කයින් සිද්ධ කරන වැරදි වලිනුයි වචනයෙන් සිද්ධ කරන වැරදි වලිනුයි වෙන්වීම, ඈත්වීම, අයින්වීම. ඒ වැරදි නොකර සිටීම. එතකොට ඒ වැරදි නොකරන තත්වයට කයයි වචනයයි හැඩගස්ව ගන්නවා. නමුත් එතනින් සීලය අර්ථවත් කොට නතර වෙන්නේ නැහැ. ඕනම සිල්පදයක් ගත්තොත් ඒ සිල්පදය කොටස් දෙකකට බෙදෙනවා පින්නතුනේ. ඒ කොටස් දෙක තමයි එකක් විරමණය, විරතිය, වෙන්වීම. වරදකින් වෙන්වීම. ඒ කායික වරදක් වෙන්නත් පුළුවන්, වාචසික වරදක් වෙන්නත් පුළුවන්. අනික තමයි සමාදානය. එතන තමයි ಗುಣධර්ම වර්ධනය කිරීම තියෙන්නේ. දැන් පින්වතුනි ඕනම ශික්ෂාපදයක් ගත්තොත් උදාහරණයක් වශයෙන් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. එතකොට මෙතන පාණාතිපාතා වේරමණී කියන ළඟට පළවෙනි කොටස වෙන් වෙනවා. ඒ වෙන් වෙන කොටසට කියනවා වාරිත්‍රය වැළකීම. නැත්තම් වාරිත්‍ර සීලය. අදින්නා දානා වේරමණී සොරකමින් වෙන් වෙනවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී වැරදි කාමසේවණයෙන් වෙන් වෙනවා. මුසාවාදා වේරමණී බොරු කීමෙන් වෙන් වෙනවා. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී
මත් වතුර මත්ද්‍රව්‍ය පානයෙන් වෙන් වෙනවා. එතකොට මේ ඕනම ශික්ෂාව පන්සිල් වේවා, අටසිල් වේවා, ජීවාෂ්ටමක සීලය වේවා, සාමණේර දස සීලය වේවා, උපසම්පදා සීලය වේවා. මේ මොන සිල්පදය වුණත් පින්වතුනි වෙන්වීම ඒ විරතිය ඒක වාරිත්‍ර සීලයයි. එතකොට වාරිත්‍ර සීලයේදී අපි වෙන් වෙන්නේ එක්කෝ කායික වරදකින් එහෙම නැත්නම් වාචසික වරදකින්. නමුත් ශික්ෂා පදයක දෙවෙනි කොටස තමයි සික්ඛාපදං සමාදියාමි. එතන තමයි චාරිත්‍රය තියෙන්නේ. ඒක චාරිත්‍ර සීලයයි. ඒ චාරිත්‍ර සීලය තුල තමයි පින්වතුනි මනසට සම්බන්ධ ගුණය වර්ධනය කරන්න තියෙන්නේ. දැන් වාරිත්‍රයට තියෙන්නේ එක්කෝ කායික වරදකින් වැළකුණා, එහෙම නැත්නම් වාචසික වරදකින් වැළකුණා. නමුත් දෙවනි කොටස එකෙල්ලේම මනස තුල වැළකීමක් නෙවෙයි, එතන තියෙන්නේ ගුණයක් වර්ධනය කිරීමක්. උදාහරණයක් වශයෙන් ගන්න, දැන් පාණාතිපාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වෙන් වුණා, ඒක වාරිත්‍ර සීලය. සික්ඛාපදං සමාදියාමි ප්‍රාණඝාතයට එරෙහිව යන ගුණයක් අපි තුල වැඩෙන්න ඕන. වැඩෙන්නේ කොහේද? මනසේ. මොනවද වැඩෙන ගුණධර්ම? මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව. එතකොට මෙන්න මේ ගුණධර්ම ටික අපි තුල වැඩෙනෝ ප්‍රාණඝාතයට එරෙහිව. දැන් අදත්තා දානියට හේවත් සොරකමට එරෙහිව සොරකමින් වෙන් වුණා, කායික වරදකින් වෙන් වුණා. ඒ වරදින් වෙන් වෙලා පමණක් නතර වෙලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? අපි තුල පරිත්‍යාගශීලීත්වය වර්ධනය කරගන්න ඕන. පරිත්‍යාගයේ වර්ධනය වෙන්නේ ගතේද හිතේද? හිතේ පින්නතුනි. ගතින් දෙනෝ වෙන්න පුළුවන්. හැබැයි හිතින් තමයි මේ පරිත්‍යාගය කරන්න ඕන. පරිත්‍යාග චේතනා වර්ධනය කරගන්න ඕන. වැරදි කාමසේවණයෙන් වෙන් වෙනවා. එතකොට පින්නතුනි ඔන්න වෙන් වුණා. ඒක වාරිත්‍ර සීලය. වෙන් වෙලා පමණක් හරියන්නේ නැහැ. අපි තුල වර්ධනය වෙන්න ඕන විනයගරුක බව, සංවර බව. බොරු කීමෙන් වෙන් වෙනවා. වෙන් වෙලා නවතින්නේ නැතුව සත්‍යවාදී බව ගොඩනගා ගන්න ඕන. ඇත්ත කතා කරන කෙනෙක් වෙන්න ඕන පින්නතුනේ. බොරුවෙන් වෙන් වෙලා නිශ්ශබ්දව ඉඳලා බෑ. එහෙනම් ඇත්ත කතා කරන කෙනෙක්, ඇත්ත හඟවන කෙනෙක් බවට පත් වෙන්න ඕන. සුරාවෙන් වෙන් වෙන. සුරාවෙන් වෙන්වීම වාරිත්‍ර සීලය. එතනින් නතර වෙන්නේ නැතුව පින්වතුනි සිහි බුද්ධියෙන් කල්පනාවෙන් වැඩ කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මෙන්න මේක අපි තුල තියෙන්න ඕන ගුණයක්. ඒ නිසා මේ ගුණය වර්ධනය වීම අවශ්‍යයි. එහෙනම් මේ චාරිත්‍රයට සම්බන්ධව ගුණ ටික වර්ධනය වෙන්නේ ගතේවත් වචනේවත් නෙවෙයි. ඒව හිතේ වර්ධනය වෙන්නේ. එහෙනම් සීලය කොයිතරම් නිවනට එක එල්ලේම බලපානවාද? මා ඒකයි මතක් කළේ සීලයෙන් තොර වූ සමාධියක් නැහැ. ඒ කියන්නේ සීලයෙන් තොරව නිවන් දකින්න බෑ. සීලයට පදනම දාලා දුන්නේ ශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාවන්තයා සීලවන්තයෙක් බවට පත් වෙනවා. එහෙනම් සීලය කියන එක අත්‍යවශ්‍යයි පින්වතුනි නිර්වාණය සාක්ෂාත් කරගන්න. මේ සීලය අනුපූර්වයි. පටන් ගන්න එක විටම අෂ්ටාංග සීලයෙන් නෙවෙයි. පටන් ගන්න පංච සීලයෙන්. ඊළඟට ආජීවශ්‍රමක සීලයට යන්න පුළුවන්. පොහොය අෂ්ටාංග සීලයට යන්න පුළුවන්. දස සීලයට යන්න පුළුවන්. ඊළඟට සීල කාණ්ඩයට ගියාම අපිට පේනවා විසුද්ධි මාර්ගයේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල. සීලය ප්‍රභේද රාශියක් තියෙනවා. ඒ සිල්වත් බව එච්චරම වැදගත්. ඒ නිසා සීලය පුද්ගලයාගේ උන්නතියටත් සමාජයේ උන්නතියටත් විතරක් නෙවෙයි පින්වතුනි, සීලය එක එල්ලේම බලපානවා විමුක්තිය සඳහා. දැන් අපි කරුණු දෙකක් සාකච්ඡා කළා මේ සම්පදා හතරෙන්. එක ශ්‍රද්ධාව, දෙක සීලය. තුන පින්වතුනි
ත්‍යාගවන්ත බව. පරිත්‍යාගය. පින්වතුනි මෙලොවටත් පරලොවටත් එකසේ බලපාන සුවිශේෂීම ගුණාංගයක් තමයි පරිත්‍යාගය. අපි නිවන සඳහා කළ යුතු වන්නේ තණ්හක්කයෝ නිබ්බාණං නිරෝධෝ. තෘෂ්ණාව දුරු කරන එක. එතකොට තෘෂ්ණාව දුරු කරන්න නම් පරිත්‍යාගය පුරුදු කරන්න ඕන. පරිත්‍යාගය පුරුදු කරන්න ඕන පින්වතුනි අතහැරීමේ චේතනාවෙන්. ලබා ගැනීමේ චේතනාවෙන් නෙවෙයි. අපි සංසාරයේ ඉපදෙන භවයක් පාසා අපි දන් දුන්නොත් අපි පරිත්‍යාගය පුරුදු කළොත් ඒවාට ප්‍රතිවිපාක හැටියට උපනුපන් භවය තුල අගහිකකමක් නැතුව භවභෝග සම්පත් වලින් ආඩ්‍ය වෙන්න පුළුවන්. ඒක තමයි සසරේ තමා කරන කුසල කර්මවලට ලැබෙන ප්‍රතිවිපාක. එහෙත් අපි පරිත්‍යාගයේ පින්වතුනි කිසිසේත්ම වංචනික සහගත අදහස් තියාගන්න හොඳ නැහැ. මොනවද මේ වංචනික අදහස් කියලා කියන්නේ? පරිත්‍යාග කරලා එතන කැපී පෙනෙන්න බලනවා නම්, පරිත්‍යාග කරලා ජනප්‍රියත්වය හදාගන්න බලනවා නම්, පරිත්‍යාග කරලා ප්‍රසිද්ධ වෙන්න හදනවා නම්, පරිත්‍යාග කරලා තමන් හුදු ලාභ ප්‍රයෝජන අපේක්ෂා කරනවා නම්, අන්න එය අපි තුල ගොඩනැගෙන වංචා සහගත චේතනා. ඒකයි පින්නතුනේ. සමහර පොඩ්ඩක් දීලා බලාපොරොත්තු වෙනවා ඊට වඩා ගොඩක් දේවල්. එහෙනම් එතන යටි අදහස මේ දීමේ චේතනාවෙන්, අලෝභ චේතනාවෙන් පරිත්‍යාග කිරීමක් නෙමෙයි. ඒ නිසා පරිත්‍යාගයේ තුල ඒක දුන්නොත් දෙන්න ඕන අතහැරලා. දැන් උදාහරණයක් ගන්න. දැන් අපි යම් කෙනෙකුට යමක් පරිත්‍යාග කරනවා. දැන් ඔබේ නෑදෑයෙකුට කියලා හිතන්න. ඔබ උපන් දිනයකට හරි එහෙම නැත්නම් විවාහ සංවත්සරයකට හරි එහෙමත් නැත්නම් වෙනත් සිංහල අවුරුද්දට හරි විශේෂ අවස්ථාවකදී ඔබ ඔබේ නෑදෑ දුවෙකුට හරි පුතෙකුට හරි ඇඳුමක් කරන් දෙනවා. දැන් ඒක පරිත්‍යාගයක්. ඒ පරිත්‍යාගය කරලා සමහරු මොකද්ද බලන්න. දැන් ඒ දරුවා ඒ ඇඳුම ලබාගත්ත දුව හරි පුතා හරි ඔබේ ඥාති දුව හරි ඥාති පුතා හරි මේ ඇඳුම ලබාගෙන ලබාගත්ත දවසට පස්වෙනිද හෝ සුමානකට පස්සේ මේ ඇඳුම අඳින්නේ නැහැ. ඔහු දැනට අඳින ඇඳුම් ටික ඇඳලා පාවිච්චි කරලා ඊට පස්සේ පසු අඳින්න තියාගන්නවා. නමුත් ඔබ බලනවා සමහර අය මම දුන්න ඇඳුම ඇඳද නැද්ද? වෙන කාට හරි දුන්නද? එයාට මගේ එක වටින්නේ නැද්ද? දහසකුත් එකක් ප්‍රශ්න හිතේ ඇති කරගෙන බලාගෙන ඉන්නවා බොහොම සැලකිල්ලෙන් Taman දුන්නු ඇඳුම අඳිනවද කියලා. අඳින්න නැති වුණොත් සුමානයක් දෙකක් තුනක් ඊට පස්සේ දරා ගන්න බැරි වෙනව හිතට. මොකද කරන්නේ? ඒ දරුවට කතා කරලා අහනවා දුරකතනින් හරි එහෙම නැත්නම් මුණ ගැහිලා හරි අහනවා කෝ පුතේ මම දුන්නු ඇඳුම ඇඳේ නෑනේ මං දැක්කේ නෑනේ ඔයා අඳින. ඇයි මගේ ඇඳුම් වටින්නේ නැද්ද? ඔයා කාටවත් දුන්නද? නමුත් ඒ දරුවා දෙන උත්තරේ නෑ පුංචි අම්මේ නෑ බාප්පේ නෑ මාමේ මම ඒක තාම අඳින්න ගත්තේ නෑ. ඒ කියන්නේ එහෙනම් ඔයාට අපේ ඇඳුම් වටින්නේ නෑ. ඒක අලුත් ඇඳුම අලුත් ගමනකට අඳින්නයි මං තියාගෙන ඉන්නේ. නමුත් අර බලන්න දුන්නු කෙනා ඒක හිතින් අතහැරලා නැහැ. ඒක අල්ලගෙන. ඒක හිතින් අල්ලගෙන තමයි අර විදියට අහන්නේ, සොයන්නේ, බලන්නේ, විමසන්නේ. පින්නතුනේ එහෙම පරිත්‍යාගයෙන් ඇති වැඩක් නැහැ. යමක් පරිත්‍යාග කරනවා නම් එයා ඒ ඇඳුම ඇඳත් වෙන කෙනෙකුට දුන්නත් අල්මාරියේ දාලා තිබුණත්
අපිට බලන්න වැඩක් නැහැ. අපි ඒක හිතින් අතහැරලා දුන්නා. හිතින් අතහැරලා දුන්න නම් පින්නතුනි අපි ඒ ගැන තියෙන ආශාව අත්හරින්න ඕන. නැවත නැවත හාරා අවුස්සා බලමින් ඒ පසුපස හඹා යන්න නෙමෙයි අපි කටයුතු කරන්න ඕන. දැන් සමහර අය බුද්ධ පූජාව තියෙනවා. බුද්ධ පූජාව පූජාවක් හැටියට බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට ආසනයේ තැන්පත් කරලා බොහොම ශ්‍රද්ධාවෙන් පූජා කරනවා. එහෙම තමයි අපිට පේන්නේ. පැය භාගයක් විතර ගාථා කියමින් පූජා කරනවා. බොහොම ශ්‍රද්ධාවන්තයි වගේ. වඳින එක හොඳයි. හරි. වැන්දා. පසඟ පිහිටුවා වැන්දා. දොහොත් මුදුනේ තබා වැන්දා. ඒක ඇත්ත. ඒ වුණාට පූජා කරලා අවසන් වෙලා ඊට පස්සේ බුද්ධ පූජාව එතනින් අස් කරන්න ඕන. අස් කරනකොට අර පූජාව ඩස්බින් එකට දාන්න ලෝභයි. කවුරු හරි දාන්න හැදුවොත් අපෝ පුතේ ඔක දාන්න එපා. අපරාධ විසි කරන්න එපා. ඕක අන්නර සතාට දෙන්න. අර ඉස්සරහා ඉන්නෝ නේද හිඟන මිනිස්සෙක් එයාට දෙන්න. ඇයි විසි කරන්නේ? ඔන්න බලන්න පින්නතුනේ බුද්ධ පූජාව තිබ්බට ඒක කුණු බාල්දියට දාන්න හැදුවොත් ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ කියන්නේ අපරාධ කියන වචනේ කියවෙනවා කියන්නේ බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට තැන්පත් කළාට අතහැරලා පූජා කළා නැහැ. තාම ඉන්නේ අල්ලගෙන. අතහැරියනම් ඒක ඩස්බින් දැම්මත් කමක් නැහැ. වෙන කොහේවත් තිබ්බත් කමක් නැහැ. ඒක ඉවත් කළාට ගැටලුවක් නැහැ. හිතට ලෝභකම ඇවිල්ලා ඒක අහක දාන්න ලෝභයි. ආසයි මේ ටිකට. ඒ නිසා ලෝභකම මුල් වුණාම අර පරිත්‍යාගය හරියට කෙරෙන්නේ නැහැ පින්නොත්. ඒක හිතන්නේ නැහැ. බුද්ධිමත් නැහැ. විමසීමක් නැහැ. මේක පූජාව සිද්ධ කළා නම් ගතින් විතරක් නෙවෙයි හිතිනුත් අත්හැරිය යුතුයමයි පින්නතුනේ. මෙන්න මේක තේරුම් ගන්න ඕන. පරිත්‍යාගය සිද්ධ කරන්නේ අතහැරලමයි. අත නොහැර පරිත්‍යාග කිරීම ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා පසුතැවි බලා ඉන්නවා. ඒ නිසා පසුතැවෙන චින්තනයක් ඇති වෙන්නේ අර පරිත්‍යාගය හරියට සිද්ධ නොකිරීම නිසායි. හරියට පරිත්‍යාගය කළා නම් ඒක හිතින් අතාරිනව පින්නතුනේ. ඒ නිසා මෙලොවටත් වැඩදායී වන පරලොවටත් වැඩදායී වන මේ උත්තුංග සම්පදාව උත්තුංග ගුණය ඔබ තුල වර්ධනය කරගන්න ඕන බොහොම අවබෝධයෙන්. අවබෝධයක් නැත්නම් ඒ පරිත්‍යාගය තේරුමක් නැහැ පින්නතුනේ. හතරවෙනි සම්පදාව තමයි ප්‍රඥාව. අපේ මුඛ්‍ය අරමුණ ප්‍රඥා ප්‍රතිලාභයයි. අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥාව ලැබීම. පින්නතුනේ. අපි ප්‍රඥාව ලබන්න මේ සියලු වෙරවීරයන් දරන්නේ. දැන් ආර්ය මාර්ගයේ මා මතක් කළා ශ්‍රද්ධාවෙන් අපි සීලයට ගියා. සීලය ආරක්ෂා කරගෙන සමාධියට ගියා. සමාධිය වඩන අපි ඊළඟට භාවනා අරමුණක් ඔස්සේ ප්‍රඥාව වර්ධනය කරගන්න ඕන. දෛනික ජීවිතය තුළ ස්ථානෝචිත ප්‍රඥාව තියෙන්න ඕන. මුලාව මෝහය දුරු කරගන්න ඕන. කර්මය කර්මඵල විශ්වාසය අපි තුළ ඇති කරගන්න ඕන. මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් අපි අත් මිදෙන්න ඕන. දැන් අපි සැක සහගත චේතනා අපි තුළ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන බුදු ගුණ ගැන ධර්මයේ ගැන ධර්මී ගුණ ගැන සංඝයා ගැන සංඝයාගේ ගුණ ගැන අපි තුළ ප්‍රඥාවක් දැනුවත් බවක් අපි තුළ තියෙන්න ඕන. එතන මෝහය නම් තියෙන්නේ. සැකය නම් තියෙන්නේ.
කර්මය කර්මඵලයේ විශ්වාස නොකරනවා නම් ඒ මෝහයෙන් ඒ අවිද්‍යාවෙන් අපට කවදාවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. එහෙනම් මෝහය දුරු කරන මනෝභාවයක් හිත තුල ගොඩනගා ගන්න ඕන පින්නතුනි. මේ මෝහ මූලික මනෝභාවය තමයි අපට නිවන් දැකීමේ මඟ අහුරන්නේ. මේ අවිච්ඡාව හඳුන්වන්නේ නීවරණයක් ඇටියට. නිවන වහන දෙයක්. අවිච්ඡා නීවරණානං සත්තානං. අවිද්‍යාව නිවන වහනවා. අපි කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන්නේ කියන්නේ එතන අපි ඉන්නේ මිත්‍යාවේ. මේ භවය විතරයි අපිට තියෙන්නේ, මේ ජීවිතේ විතරයි, නැවත උපතක් නැහැ කියන උච්ඡේද දෘෂ්ටියක ඉන්නවා කියන්නේ මිත්‍යාවෙන්. මැරිලා ගිහිල්ලා මමමයි උපදින්නේ කියන මේ ආත්ම සංකල්පය කාහරි ළඟ තියෙනවා නම් මිත්‍යාවක් තියෙනවා. එතකොට මිත්‍යාවෙන් වෙන් වෙන්න ගොඩක් දේවල් අවබෝධ වෙන්න ඕන පින්නතුනේ. ඒ අවබෝධය නැතුව මිත්‍යාවෙන් වෙන් වෙන්න බෑ. ඒ නිසා ඔබ තුල මිත්‍යා සංකල්ප දුරු කරන්නට ධර්මය අහන්න ඕන, ඒ අනුව කටයුතු කරන්න ඕන. දැන් අපි බහුශ්‍රුත කියලා වචනයක් පාවිච්චි කරනවා. බහුශ්‍රුත කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූතෙන් ඇති බවයි. බොහෝ ඇසූ පිරූතෙන් ඇති කෙනෙක්ව කටයුතු කරන්න අනිවාර්යයෙන්ම ධර්ම ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි. ධර්ම ශ්‍රවණයෙන් තමයි අර ඇසූ පිරූතෙන් මේ தත්වය ගොඩ නැගෙන්නේ. එතකොට තමයි එදිනෙදා ජීවිතය තුළ අවබෝධය ලැබෙන්නේ. එදිනෙදා ජීවිතය තුළ දැක්මක් ඇති වෙන්නේ. ඒ නිසා මේ අවබෝධය, මේ දැක්ම පින්වතුනි අපි ඇති කර ගන්න ඕන. අන්නේ දැක්ම ඇති කරගත්තොත් තමයි අපේ ජීවිතය වඩාත් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි අප තුළ හැම මොහොතකම එදිනෙදා ජීවිතයට අදාළ ලෞකික ප්‍රඥාවත් ආධ්‍යාත්මිකව ගොඩනගා ගන්නා ලෝකෝත්තර ප්‍රඥාවත් කියන දෙකම තියෙන්න ඕන. නැත්තම් නිවන් දකින්න බෑ. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවට පදනම ධර්මයේ පිළිබඳ අවබෝධයෙන් ලැබෙනවා. ධර්ම ඥාණයෙන් ධර්මය පිළිබඳ තියෙන දැනීමෙන් අපට ලබා ගන්න පුළුවන්. ඒ නිසා එහෙම වුණොත් තමයි පින්වතුනි අපට අර භාවනාව තුළින් ලෝකෝත්තර විමුක්තිය සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාව භාග්‍ය ලැබෙන්නේ. දැන් භාවනාව කොටස් දෙකයි, සමත භාවනාව, විපස්සනා භාවනාව. සමත භාවනාව හඳුන්වන චිත්ත භාවනාව කියලා. විපස්සනා කිවත් විදර්ශනා භාවනාව හඳුන්වන පඤ්ඤා භාවනාව කියලා. එහෙනම් සමත භාවනාවෙන් අප කරන්නේ හිත දියුණු කරන එක. විපස්සනා කිවත් විදර්ශනා භාවනාවෙන් කරන්නේ ප්‍රඥාව ලබා ගන්න එක. දැන් මේ භාවනා දෙකම අපට අවශ්‍යයි. සිත දියුණු කරන්නේ නැතුව ප්‍රඥාව ලබන්න බෑ. නුවණ වර්ධනය කරන්න බෑ. සිත දියුණු කිරීම තුල තමයි අපට පුළුවන් වෙන්නේ ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන් දැකලා මේ ආත්ම ග්‍රහණයෙන් මිදිලා කාමයේ රාගය දුරු කරලා සැබෑ ප්‍රඥාවට ප්‍රවිෂ්ඨ වෙන්න. එහෙනම් පින්වතුනි මෙන්න මේ ಗುಣ හතර ආර්ය මාර්ගයේ සඳහා අත්‍යවශ්‍යයි. මොකද්ද ಗುಣ හතර? ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. මේ ಗುಣ හතර අපේ ජීවිතය තුළ වර්ධනය කළොත් පින්වතුනි ඔබ මෙලොවිනුත් සාර්ථකයි, පරලෝ ජීවිතයත් සුගතිගාමී, ඒ වගේම අපාගත වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් වෙනවා ඉක්මන් භවයකදීම මේ භවයේ තුලදීම අපි උත්සාහ කළ යුතුයි. මේ භවයේ බැරි වුණොත් අපි සෝවාන් හරි මාර්ගඵලයක් ලබන්න ඉක්මන් භවයකදී ඒ මාර්ගඵල අවබෝධය අපිට ලබන්නට පුළුවන් වෙයි.
එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නටයි අපි උත්සාහ කළ යුතු වන්නේ. ඒ නිසා අපි කවුරුත් මේ නිවන් මඟ ගමන් කරමින් ආර්ය මාර්ගය හඳුනා ගනිමින් කටයුතු කරන්නට උත්සාහ ගනිමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් අද කටයුතු කළේ ඩුබායිහි සිට දීපිකා දමයන්ති මෙනවිය විසිනුයි. නොවැම්බර් 16 වන දින උපන් දිනයේ සමරන දීපිකා දමයන්ති මෙනවියගේ ප්‍රධානතම බලාපොරොත්තුව නම් සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන් දෙදෙනා වන වයස අවුරුදු 76ක් වන W.A. කරුණාරත්න පියාණන්ට සහ වයස අවුරුදු 72ක් වන නිමලා ගුරුසිංහ දයාබ්‍ර මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවායි ප්‍රාර්ථනා කිරීම. සහ වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලත් ඇය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් අරමුණු සඳහන් කරලා තියෙනවා. ඒ අරමුණු අතරේ තියෙනවා මිය පරලෝකීය මෙන්න මේ අය සිහිපත් කරනවා. ඩැනි අප්පුහාමි මුත්තා, රොස්ලින් ගුරුසිංහ ආත්තා, සේතන් ගුරුසිංහ සීයා, ගිමාරා විජේසිංහ ආච්චි, ජයනන්ද කාර්යවසම් ලොකු තාත්තා, එවුලින් ධනපාලි ලොකු අම්මා, ගිල්බර්ට් අප්පුහාමි මාමණ්ඩිය, ජයන්ති කාර්යවසන් බාලම්මා, ප්‍රේමාවතී වීරතුංග මත්තු අම්මා යන අයට සහ නමින් මිය පරලෝකීය සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවායි ඇය ප්‍රාර්ථනා කරනවා. දැනට රෝගාතුරව සිටින KBT විල්සන් මත්තුම තාත්තාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා එතුමාටද නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ වේවා ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරන්න අමතක කරලා නැහැ. ඉතින් ඒ නිසා මේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත පරලොව සුගතිය වේවා. අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ නොවැම්බර් මාස 16 වන දින උපන්දිනය සමරන දීපිකා දමයන්ති මෙනවියගේ ආදරණීය දෙමාපියන් වන සුජීවත්ව සිටින අවුරුදු 76ක් වන W.A. කරුණාරත්න පියාණන්ට සහ අවුරුදු 72ක් වන නිමලා ගුරුසිංහ දයාබර මෑණියන්ට දීර්ඝායුෂ පැතීමත් නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීමත් වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඩුබායිහි සිට දීපිකා දමයන්ති මෙනවියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එතුමියටත් සුඛ පටිපදාවෙන් වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0.71 8යි 57යි 57යි 13 0.71 8යි 57යි 57යි 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා